සුබ දවසක් දයාබර දරුදරියනි. අදත් අපි ඔබත් සමග එකතු වෙන්නේ සාර්ව ආර්ථික සමතුලිතය කියන නිපුණතාවය යටතේ ගුණකය කියන ඒකයෙන්. ඒක ඉතා වැදගත්. ඒ වගේම සමහර දරුවෝ සමහර විට හරියාකාරව අවබෝධ කරගන්න නැති එකයක්. හැබැයි අපි පහුගිය එකේ මේ පිළිබඳ ඉතාම නිවැරදි නිර්වචන, නිවැරදි සමීකරණ, නිවැරදිව මේක ගණනය කරන ආකාරය ඔබත් සමග සාකච්ඡා කිරීම කරා. අද අපිට තියෙන්නේ ඔබත් සමග සාර්වාර්ථික සමතුලිතයේ නිබන්ධනයේ පිටු අංක 68 සිට සාකච්ඡා කිරීම කරන්න. එහි මා ඔබට මතක් කරා මතක ඇති මේ ප්‍රශ්න ටික අපි කතා කරපු අපි කියලා දුන්න සමීකරණ ඇසුරෙන් ගෙදරදී කරන්න උත්සාහ දරන්න කියලා මා හිතනවා. ඔබ දක්ෂ අය නිසා ඒ සම්බන්ධ උත්සාහයක් දරලා හදාගෙන ඇවිත් ඇති. අපි බලමු. ඊට පෙර ආතුව මා නැවතත් කවුරු හරි දරුවෙක්ට මේ සම්බන්ධයෙන් පොඩි හෝ ගැටලුවක් තියෙනවා නම් ඒකත් निराකරණය කරගෙනම ඊළඟ ප්‍රශ්න සාකච්ඡාවට යන්න උත්සාහ දැරීමක් කරනවා. ඉතින් අපි කතා කරපු මාතෘකාව ස්වාධීන ගුණකය. එහෙම නැත්නම් ස්වාධීන වියදම් ගුණකය. ඔබ දන්නවා ස්වාධීන වියදම් කියලා කියනකොට පරිභෝජන සිතේ C සමානයි A ධන BYD වල A කියන එක ස්වාධීන වියදමක්. ආදායම අනුව වෙනස් වෙන්නේ නැහැ. ඊළඟට ආයෝජනය ස්වාධීන වියදමක්. ඊළඟට රජයේ වියදම් ස්වාධීන වියදමක්. ඊළඟට අපනයන ආනයන මේවා අපි ස්වාධීන වියදම් විදිහට තමයි නිතරම සැලකිල්ල යොමු කරේ. ඉතින් මේ කුමන හෝ ආකාරයක ස්වාධීන වියදමක යම් වෙනසක් වුණාම ස්වාධීන වියදමක යම් වෙනසක් වුණා අපි ඔබට මතක ඇති මේ ස්වාධීන වියදම් ඔක්කොමටත් අපි කෙටි අකුරක් දැම්මා ඒ බිඳුව කියලා. ඒතර ස්වාධීන වියදම් වල යම් වෙනසක් වුණාම අලුතෙන් ස්වාධීන වියදමක් ඇත්තටම මේ චක්‍රීය ප්‍රවාහයට ඇතුල් වුණාම ස්වාධීන වියදම් වල වැඩිවීමක් වුණාම ඒ ස්වාධීන වියදම් වල වෙනස් වීම මෙන් කී ගුණයක් කී වරක් කී වතාවක් ජාතික ආදායම වෙනස් වෙනවාද කියන එක තමයි අපි ගුණකයෙන් කතා කරේ. ඒ නිසා ගුණකය කියන එකේ තේරුම කී වරක් කී ගුණයක් කී වතාවක්. ඒ නිසා ස්වාධීන වියදම් කුමන හෝ එක්ක යම් වෙනසක් වුණාම එමෙන් කී ගුණයක් කී වතාවක් කී වරක් සමස්ත ජාතික ආදායමේ වෙනස්කම් ඇති වෙනවාද කියන එක තමයි ගුණකය හරහා අපි කතා කරේ. මම ඔබට මුලින්ම කිව්වා මතක ඇති මෙවැනි චක්‍රීය ප්‍රවාහයක් තුල මේකේ කුටුම්බාංශයේ ඉන්නවා මේකේ ව්‍යාපාරාංශයේ ඉන්නවා. ඒ අනුව මේ අඛණ්ඩව සිදුවෙන මේ චක්‍රීය ප්‍රවාහයට අලුතෙන් මොනවා හරි ස්වාධීන වියදමක් ඇතුල් වුණාම එහෙම නැත්නම් විදීමක් වුණාම අපි හිතමු I කියලා ආයෝජනය මිලියන 100කින් වැඩි වුණොත් අපි කිව්වා බැලූ බැල්මට අපට පේන්නේ ආයෝජනයේ තියෙන්නේ සමාහාර වියදම තුල C ධන I සරල ආර්ථිකයක නම් අපි නිකන් හිතමු I තියෙන්නේ මේ තුල. ඒතර I වල වැඩිවීමක් වුණාම අනිවාර්යෙන් E වැඩි වෙනවා. E වැඩි වුණාම Y වැඩි වෙනවා. බැලූ බැල්මට අපට පේන්නේ මිලියන 100කින් I වැඩි වුණාම මිලියන 100කින් E වැඩි වෙලා Y මිලියන 100කින් වැඩි වෙනවා කියන එක. ඒතර නිතරම සමාහාර වියදම පදනම් කරගෙන තමයි සමස්ත ජාතික ආදායම තීන්දුව වෙන්නේ. ඒක තමයි කේන්ස්ගේ න්‍යාය. ඉතින් අපි මෙහෙම හිතුවට ප්‍රාථමික බලපෑම ඕක තමයි. බැලූ බැල්මට පේන මුල්ම බලපෑම I වැඩි වෙලා E වැඩි වෙලා Y වැඩි වෙන එක තමයි. හැබැයි මීට පස්සේ මේ චක්‍රය ගමන් කිරීම තුල ආයේ යම් පෙළඹුම් වියදමකට මේක බලපානවා. ආදායම අනුව වෙනස් වෙන පරිභෝජනයකට මේක බලපාලා ඒ හරහා මේ I වගේ කීප ගුණයක් ජාතික ආදායම වැඩි වෙනවා.
මා ඔබට එදා කිව්වා මතක ඇති මා සක්්‍ය ආයතනයේට මිලියන 100ක් ආයෝජනය කරලා ගොඩනැගිල්ල හැදුවාම ඒ ගොඩනැගිල්ලට යන වියදම වගේම ගොඩනැගිල්ල හදන්න සම්බන්ධ වෙච්ච අයගේ ආදායම වැඩි වෙනවා. ඒක හදපු බාසුන් නැහැලා ඒකට භාණ්ඩ සපයපු අය ආකිටෙක්ට්ලා ඔක්කොම. හැබැයි එතනින් නවතින්නේ නැහැ. ඊට පස්සේ ඒ අයගේ ආදායම නැවත පරිභෝජනයට වියදම් කරලා පරිභෝජන භාණ්ඩ ඉල්ලුම ආයෙ වැඩි වෙලා ආදායම් ආයෙ වැඩි වෙනවා. මේ 100 වගේ කීප ගුණයක් ජාතික ආදායම වැඩි වෙනවා. මම උදාහරණයක් ඔබට කිව්වා මම පුළුල් වායේ කතා කරන්න යන්නේ. මේ ආදායමෙන් 0.2ක් ආන්තික ඉතුරුම් නැමියාව නම් ආදායමෙන් 0.2ක් ඉතුරු කරනවා. ආදායමෙන් ඒ අනුව 0.8ක් පරිභෝජනය කරනවා. මේ දෙක එකතුව එකයිනේ සාමාන්‍යයෙන් MPC MPS. ඒතර මේක පෙළඹුමක්. ආදායම අනුව වෙනස් වෙනවා. ඔබට මතක ඇති මේක 0.8යි දැන්. C ආදායම අනුව රුපියලයි නම් 80යි ඒ වගේ. ඒ අනුව මේ ආදායම 100කින් වැඩි වුණාම නැවත මේ 100න් ඉතුරු කරනවා 20ක්. හැබැයි ඉතුරු කරාට ආයසරයක් රුපියලින් 720ක් ඉතුරු කරොත් 80ක් පරිභෝජනයට. මේ 100න් 20ක් ගියොත් නැවත පරිභෝජනයට එකතු වෙනවා 80ක්. 80ක් එකතු වෙන්නේ පරිභෝජනයට. මෙයා 80ක් වැඩි වෙනවා කියන්නේ මෙයත් 80ක් වැඩි වෙනවා. මෙයත් 80ක් වැඩි වෙනවා. ඒතර මෙයාගේ අගේ 180 වෙනවා. ඊට පස්සේ 80ක් එකතු වුණාම 80න් නැවත 0.2ක් එළියට යනවා 16ක්. 80න් 16ක් ගියාම අපි කිව්වා ආයේ 64ක් පරිභෝජනයට එකතු වෙනවා. මෙයාට 64ක් එකතු වෙලා මෙයාට 64ක් එකතු වුණාම මෙයාගේ අගේ වෙනවා 244ක්. ඔය වගේ වැඩි වෙනවා. ඊට පස්සේ මේකෙන් ආය 64ක් එකතු වුණාම ඒකෙන් 0.2ක් එළියට යනවා 12.8ක්. ආයේ අපි කිව්වා 64න් ඒ 12.8 අඩු වුණාම 51.2ක් මෙහාට එනවා. ඔය වගේ රවුම් ගහනවා අනන්ත වට ගානක් අනන්ත වාර ගානක් මේ වගේ රවුම් ගහලා මේ 100 වගේ වැඩි ගුණයකින් 100 වගේ කීප ගුණයකින් ජාතික ආදායමේ වැඩිවීම ඇති වෙනවා. ඉතින් මම දැන් ඔබට ගිය සතියේ කතා කරා පහුගිය එකේ කතා කරා කීයක්ද වැඩි වෙන්නේ කියලා කොහොමද හොයන්නේ? ඇත්තටම කීයක්ද වැඩි වෙන්නේ කියලා හොයන්නේ කොහොමද කියලා බලන්න මා පොඩි සූත්‍රයක් කිව්වා. ඒ තමා ගුණකය හොයාගන්න සූත්‍රය තමා ගුණකය සංකේතවත් වෙන්නේ කේවලින් එක බෙදීම එක ඍණ MPC. එහෙම නැත්නම් එක බෙදීම MPS. කෝක් ගත්තත් හරි එකෙන් MPC අඩු කරාම MPS එනවා. එහෙනම් MPC 0.8යි. එමනම් එක බෙදීම එක ඍණ 0.8 කියන්නේ එක බෙදීම 0.2. එහෙනම් ගුණකය 5යි. ඒ අනුව මේ ස්වාධීන වියදමේ වැඩිවීම වුණාම 100යි. එමෙන් 5 ගුණයක් ගුණකය 5යිනේ ජාතික ආදායම වැඩි වෙනවා 500ක්. එහෙනම් ගුණකය හරහා අපි හොයාගත්තා මේ ස්වාධීන වියදම වෙනස් වෙනකොට එමෙන් කී ගුණයක් ජාතික ආදායම වෙනස් වෙනවාද කියලා 5 ගුණයයි. ඒ අනුව ජාතික ආදායම 500 දක්වා වැඩිවීමක් වෙනවා. ඉතින් මේ ටික අපි කලිනුත් කතා කරපු සිද්ධියක්. මේකෙන් පේන තව දෙයක් තමයි අපට ඇත්තටම මේ ගුණකය 5 එන්න පුළුවන් මෙහෙමත් 500 බෙදීම 100. 500 බෙදීම 100. හැබැයි ඒකට ගුණකය ඇවිල්ලා තියෙන්න ඕනේ. නමුත් අපට මේ සූත්‍රෙත් ගන්න පුළුවන් මේක ඩෙල්ටා y මේක ඩෙල්ටා i හෝ ඩෙල්ටා a ස්වාධීන වියදම් ඔක්කොටම අපි කියන්නේ ඒ නිසා මේකත් ගන්න පුළුවන්. මේ සූත්‍රෙත් මම කිව්වා ඔබට දීලා තියෙන තොරතුරු අනුව ගුණකය හොයාගන්න පුළුවන්. ඒ තමයි අවසාන වශයෙන් ඔබෙන් අහනවා ගුණකය කියන්නේ මොකද්ද? යම් ස්වාධීන වියදමක වෙනසක් වුණාම එමෙන් කී ගුණයක් ජාතික ආදායමේ වැඩිවීමක් වෙනවාද කියන එක. ගුණක ප්‍රතිවිපාකය කියන්නේ මෙන්න මේ ස්වාධීන වියදම් වෙනස් වුණාම මේ ජාතික ආදායම කොච්චරක් වැඩි වෙනවාද කියන සමස්ත ක්‍රියාවලිය. ඒක
ෂණිකව වෙන එකක් නෙමෙයි පළවෙනි ප්‍රාථමික ප්‍රතිවිපාකයේදී 100යි වැඩි වෙන්නේ. ඉස්සල්ලාම 100ක් ආයෝජනය වැඩි වුණාම ආදායම 100ක් වැඩි වෙනවා. ද්විතීක ප්‍රතිවිපාක හරහා නැවත නැවත මෙහෙම 64ක් 51ක් ඔහොම එකතු වෙලා තවත් 400ක් වැඩි වෙනවා. ඒ නිසා ප්‍රාථමික බලපෑම 100යි. අනිත් සියලුම වට ගණන් වලින් ද්විතීක බලපෑමට එකතු වෙලා තියෙනවා 400ක්. ඒ අනුව මුළු ජාතික ආදායමට මේ 100 තුලින් 500ක් බිහි වෙලා තියෙනවා. ඕක තමයි අපේ පහුගිය දිනේ කතා කරපු පැය ගණනාවක් කතා කරපු එකේ කෙටි සටහන. මම හිතනවා මේක ඉතා පැහැදිලිව ඔබට තේරුණා. ඒ නිසා මා දැන් ඔබත් එක්ක ඔබ ගෙදරදි කරගෙන ඇවිල්ලා තියෙන. එහෙම නැත්නම් ඔබ තනිව කතා කරපු ප්‍රශ්න ටික සාකච්ඡා කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. පිටු අංක 68 ප්‍රශ්නේ ඔබ ළඟ තියෙනවා. මම ඒක සකස් කරගෙන යනවා. ඒ අනුව ප්‍රශ්නේ තියෙනවා මුලින් අපිට කතා කරන්නේ සරල ආර්ථිකයක් ගැන කුටුම්බ හා ව්‍යාපාරාංශ දෙක පමණක් ඉන්න කුටුම්බයි ව්‍යාපාරයි විතරක් ඉන්න සරල ආර්ථිකයක් ගැන තමයි මුලින් සැලකිලි යොමු කරවීමක් කරන්නේ. ඒතර එවැනි ආර්ථිකයක අපිට දීලා තියෙනවා C500.75 YD I දීලා තියෙනවා 200ක්. ගුණකය ගණනය කරන්න කියලා කියනවා පළවෙනි කොටස. ඒතර ගුණකය ගණනය කරන සූත්‍රයක් අපි ළඟ තියෙනවා. ඒ අනුව මේ සූත්‍රයට අපි මේ තොරතුරු ආදේශ කරොත් ඔබට පෙනෙයි මේක තමයි MPC නොහොත් B. C සමානයි A ධන BYD. මේ B කියන එක තමයි MPC කියලා අපි ගන්න. ඒතර මේ සූත්‍රය ඔබට මතක ඇති එක බෙදීම එක ඍණ B කිව්වත් කිසි වරදක් නැහැ. ඒ අනුව එකෙන් 0.75ක් අඩු කරාම එක ඍණ 0.75යි ඒ අනුව එක බෙදීම 0.25යි මේක තමයි MPS. ගුණකය අපිට එනවා එතකොට 100න් 25න් බෙදනවා කියන්නේ 4න් 1න් බෙදනවා 1න් 4න් වැඩි කරනවා කියන්නේ 4යි. ඒ අනුව ගුණකයේ පිළිතුර අපිට 4ක් එනවා. දැන් අපේ පළවෙනි කොටසේ පිළිතුර මා හිතනවා ඔබ ලියාගෙන ඇති. මම ඒවට ගොඩක් කල් ගත කරන්නේ නැහැ ඔබත් එක්ක. සටහනේ ඔබට පේනවා ඇති පිළිතුර 4යි. ක්‍රම දෙකටම ඔබට මේක හොයන්න පුළුවන්. මම හිතනවා මාත් එක්කම හදන් ගියා නම් ඔබට කාලය ඉතුරු කරගන්න පුළුවන්. ඒ එක්කම ඔබට මේ හරි වැරදි බලා ගන්න පුළුවන් ආකාර කීපයකින්. ඊළඟට අපි එනවා ඒ පළවෙනි කොටස. දෙවෙනි කොටසට ඔබත් සමග අපි පිළිතුරට එන්න යන්නේ. ඕන ක්‍රමයකට හදා ගන්න පුළුවන් මේ බෝඩ් එකේ තියෙන එක හෝ ස්ක්‍රීන් එකේ තියෙන එක. ඊළඟ සමතුලිත ජාතික ආදායම් මට්ටම ගණනය කරන්න. ඉතින් මෙවැනි ගණන් කීපයක්ම ඔබ හැදුවා. සමතුලිත ජාතික ආදායම් මට්ටම තමයි දෙවෙනි කොටසෙන් ඔබෙන් අහන්නේ. ඔබ දන්නවා සමතුලිත ජාතික ආදායම් මට්ටම ඇත්තටම හොඳට මතක තියාගන්න ඕනේ ඔබ මේ ගුණකය අපට හොයාගත්තට පස්සේ ගුණකය තුලින් බොහෝ දේ වඩා ඉක්මනින් ෂණිකව හදා ගන්න පුළුවන්. ගුණකය ඇසුරෙන් අනිත් කාරණා වගේ නෙමෙයි. අපි වෙනදා දිගට කතා කරපු දේවල් ගණිතමය සංකල්ප බොහොම ඉක්මනින් වේගෙන් අපිට හදා ගන්න හැකියාවක් තියෙනවා. ඒතර මේකේ එක ක්‍රමයක් මම ගන්නවා. අපි සාමාන්‍යයෙන් දන්න ක්‍රමය. ඒ තමයි මේක. y සමානයි e කියන ක්‍රමයේ යටතේ අපි මේක හදන්නත් පුළුවන්. WJ ක්‍රමයට හදන්නත් පුළුවන්. අපි එක ක්‍රමයකට දැයියන් අපිට කියලා නැහැ මොන ක්‍රමයකටද හදන්නේ කියලා. මේ පදනම යටතේ ඔබ දන්නවා මාත් එක්ක හදයියන් E හැදෙන්නේ C ධන I. මේ ආර්ථිකයක්නේ. සරල ආර්ථිකයක සමාහාර වියදම හැදෙන්නේ පරිභෝජනය හා ආයෝජනයේ එකතුවෙන්. එතකොට C වලගේ අපිට දීලා තියෙනවා 500 ධන 0.75 YD.
I වලාගේ තියෙනවා 200ක්. ඒ අනුව අපිට y වලාගේ සකස් කරද්දී 500යි 200යි 700යි ධන සරල ආර්ථිකයක YD y වලට සමානයි. දැන් ඔබ දන්නවනේ YD හැදෙන්නේ y ඍණ t ධන r. එතකොට මේ දෙකම නැහැ රජේ නැති හින්දා බදුත් නැහැ සංක්‍රාමත් නැහැ. ඒ හින්දා YD y වලට සමානයි. 700 ධන 0.75y. ඒ අනුව y සමාන ලකුණෙන් වම් පැත්තට ඔබ ගෙනිච්චොත් එකෙන් 0.75ක් අඩු වුනහම දැන් මේවා සරලයි. මෙතන උත්තරේ එනවා 0.25y 700යි. ඒ අනුව y සමානයි හොයන්න දෙපැත්තම 0.25න් අපි බෙදනවා. ඒ අනුව මේ පැත්තත් 0.25න් අපි බෙදනවා. ඒ අනුව ඔබට උත්තරේ එනවා 0.25 කියන්නේ නිතරම 4න් 1 කියලා මතක තියාගන්න 100න් 25. ඒතර 4න් 700 වැඩි කරාම ඔබට පේනවා ඇති මේක මම තව ටිකක් ඔබට වෙන දෙයක් පෙන්වීම සඳහා පෙන්වන්නම්. 700 බෙදීම 100න් 25 කියන්නේ 4න් 1. 4න් 1 කියන්නේ අපි ඇත්තටම 1න් 4න් වැඩි කරනවා කියන එක. 700 4න් වැඩි වුණාම 2800යි. ඔබට තොරතුරු දීලා තියෙන්නේ රුපියල් බිලියන වලින් නම් බිලියන, මිලියන වලින් නම් මිලියන. ඒ අනුසාරයෙන් ඔබට මේ පිළිතුර තියන්න පුළුවන්. රුපියල් මිලියන නම් එහෙම. හොඳයි. ඔන්න බලන්න ඔබ ගුණකය හොයාගත්ත එකේ තියෙන ප්‍රයෝජනේ මම මේ පේලි 6-7කින් හදපු එක ඔබට පේලි 2කින් හදලා පෙන්නනවා. ඒක තමයි වැදගත් වෙන්නේ. ගුණකේ අරුත මොකද්ද? ගුණකේ කියන්නේ කිසියම් ආකාරයක ස්වාධීන වියදමක යම් වෙනසක් වුණාම වෙනස ඩෙල්ටා ස්වාධීන වියදම් ඒ බිඳුව. එමෙන් ගුණකයේ ගුණිතයකින් ජාතික ආදායම වෙනස් වෙනවා කියන එක. මම කියපේක පැහැදිලි ඇති ඔබට. ස්වාධීන වියදමක යම් වෙනසක් වුණාම එමෙන් කී ගුණයක්, කී වතාවක්, කී වරක් ජාතික ආදායම වෙනස් වෙනවද? ඒ අනුව ස්වාධීන වියදම් කොච්චර වෙනස් වුණාද බලන්න. ස්වාධීන වියදම් ටික මෙන්න මේ ටික. ඒ ස්වාධීන වියදමක්, අයි ස්වාධීන වියදමක් ඒ දෙන්න එකතුව කීයද? 700යි. ඒ දෙන්න එකතුව 700යි. ස්වාධීන වියදම් වල එකතුව 700යි. වැඩි කිරීම ගුණකය හොයාගෙන තියෙනවා 4ක්. 704න් වැඩි කරාම 2800යි. ඔබට පේනවද මම මේ පේලි ගණනාවකින් හදාගෙන ආව දේ මම පේලි 2කින් ගත්තා. ඔන්න ගුණකයේ තියෙන වැදගත්කම. ගුණකයෙන් කියන්නේ මොනවා හරි ස්වාධීන වියදම. මේ තියෙන ස්වාධීන වියදම අපිට දැන් දීලා තියෙන්නේ මේ දෙක තමයි ස්වාධීන. ආදායම අනුව වෙනස් වෙන්නේ නැතිව ස්වායත්තයි. ඒ දෙන්නෑම එකතුව 700යි 700 වගේ 4 ගුණයක් ජාතික ආදායම වැඩි වෙද්දී 2800ක් වෙනවා. එහෙනම් මේ තොරතුරේදී ජාතික ආදායම හොයන්න පුළුවන් ක්‍රමයක් මම ගත්තේ. ඒ නිසා ඔබට මේකත් ඉතා පැහැදිලිව මේ දෙපැත්තම ගණනය කිරීම කරන්න පුළුවන් ආකාර දෙකටම. ඒතර ඔබේ ඕනේ නම් ඔබේ උත්තරේ මැදින් ඉරක් ගහලා උත්තරේ හදන තැන මේ ක්‍රම දෙකටම පාවිච්චි කරන්න පුළුවන්. මේ අපි සම්ප්‍රදායික ක්‍රමය ඔබට පේනවා ඇති. රුපියල් බිලියන 2800යි. මම හිතන මාත් එක්ක හදාගෙන ආවා නම් ඒක ඔබට ආයේ වෙලා ගන්න ඕනේ නැහැ. y සමානයි c ධන i. ඒ අනුව y වලින් 0.75ක් අඩු කරාම 0.25 y සමානයි 700යි. 700 0.25න් බෙදුවාම 2800ක් වෙනවා. හොඳයි. ඊළඟට අපි ඔන්න බලන්න මේකම ගුණකයෙන් අපි සකස් කරන ආකාරය. මෙන්න මේ කොටසෙන් හදාගන්න මම මේක ඔබට ප්‍රසන්ටේෂන් එකකින් පෙන්වන්නේ නැහැ. මේ කොටසින් හදාගෙන පෙන්වන්න ඔබට මේක වැදගත් වීමක් වෙයි. ස්වාධීන වියදම් වල වෙනස 700යි, ඒ කියන්නේ 500යි 200යි. 700 වැඩි කරනවා 4න්. ස්වාධීන වියදම් වගේ 4 ගුණයක් ජාතික ආදායම වැඩි වෙනවා. ඉතින් එවැනි පහසු ක්‍රම බහුවර්ණ වගේ ඒවාට පාවිච්චි කරන්න.
ඒකට ඔබට බලන්න මේ මුළු ගානම හදන වෙලා ටක් ගාලා ගන්න හැකියාවක් තියෙනවා. හැබැයි පරිස්සම් වෙන්න ඕනේ රජයේ සහිත ආර්ථිකවල, විවෘත ආර්ථිකවල එහෙම ස්වාධීන වියදම්වල අගේ ගනිද්දි සමහර තැන්වල ගැළපීම් කරන්න වෙනවා. හොඳයි. ඊළඟට මම එනවා දෙවෙනි කොටසට. දෙවෙනි කොටස තමයි ඔබේ ප්‍රශ්නේ තියෙනවා ආයෝජන වියදම රුපියල් බිලියන 50කින් වැඩි වූයේ නම් නව සමතුලිත ජාතික ආදායම. ආයෝජන වියදම රුපියල් බිලියන 50කින් වැඩි වූයේ නම් නව සමතුලිත ජාතික ආදායම. දැන් ආයෝජන වියදම රුපියල් බිලියන 50කින් වැඩි වුණොත් නව සමතුලිත ජාතික ආදායම. එසේනම් දැන් මෙතන 200 නේ තිබ්බේ. මෙතන තිබ්බේ 200යි. ඒ 250කින් වැඩි වෙනවා. ඒතර 250කින් වැඩි වෙනවා කියන්නේ මෙතන 250යි. දැන් මෙයා වෙනස්ුන් නැති හින්දා ගුණකය වෙනස් වෙන්නේ නැහනේ. ඒක මම ඔබට මේ ක්‍රමෙන් ඉක්මනින්ම හදලා පෙන්නන්නම් උත්තරේ. එහෙනම් C හා I වල එකතුව 750යි. එමෙන් 4 ගුණයක් ජාතික ආදායම වැඩි වෙනවා. උත්තරේ 3000යි. මේ ඉතාමත් පහසුයි. රුපියල් බිලියන 3000යි. මේ ක්‍රමයටත් අපි එමු. දැන් I 250යි මාත් එක හදාගෙන යන්න. YDY සමානයි. මාත් එක හදාගෙන යන්න. ක්‍රම දෙකම දැන් මේ ක්‍රමයක් මම හිතනවා ඔබට හරි ලේසි. මේකේ 500යි 250යි කියන්නේ 750යි ධන 0.75යි y මේ පැත්තේ y ඒ නිසා 0.75යි y වම් පැත්තට ගද්දි y ඍණ 0.75යි y සමානයි 750යි. ඒ අනුව එකෙන් 0.75ක් ගියාම 0.25යි y සමානයි 750යි. y සමානයි හොයන්න 750 බෙදනවා දෙපැත්තෙන්ම 750 දෙපැත්තෙම දෙපැත්තම 0.25න් බෙදනවා. දෙපැත්තම 0.25න් බෙදුවාම මේ 0.25 අයින් වෙනවා. මේක 0.25න් බෙදනවා කියන්නේ 750 වැඩි කරන්න තියෙන්නේ 4න්. ඒ කියන්නේ මේ 4න් 1 වැඩි කරන වෙනකොට උඩ යට මාරු වෙනවා 4 උඩ යනවා 1 යට එනවා. ඇත්තටම උනේ මොකද්ද? 750 4න් වැඩි වෙච්ච එක. ඒකම නේද මේ වුනේ මේ. ඒ නිසා y සමානයි රුපියල් බිලියන 3000යි. y සමානයි රුපියල් බිලියන 3000යි. ඒකම ඊටාම කෙටියෙන් ගුණකය හරහා මම පෙන්නවා මේ දෙන්න ස්වාධීන වියදම් මේ ගුණකය ඒ අනුව 3000ක පිළිතුරක් එනවා. ඔබට පේනවා ඇති එක හදලා තියෙනවා. ආයෝජන වියදම 50කින් වැඩි වුණොත් නව සමතුලිත ජාතික ආදායම කොච්චරක්ද කියලා අහලා තියෙනවා. ඒතර ඒක ඔබට තව ක්‍රමයකින් මේ අරන් තියෙන්නේ කලින් ජාතික ආදායම දැන් මේ තව ක්‍රමයක්. ඒකත් ඔබ මා හිතනවා මම ඉගෙනුවා නම් හොඳයි. ඒ තමයි දැන් ඔබ දැක්කා නිතරම ආයෝජනය තමයි 50කින් වැඩි වුණේ. ඒතර ආයෝජනයේ 50කින් වැඩි වුණාම මේ බලන්න. ආයෝජනයේ 50කින් වැඩි වුණාම ගුණකය වෙනස් වුණේ නැහනේ. ගුණකය 4යි. ජාතික ආදායම වැඩි වෙනවා 400කින්. ජාතික ආදායම වැඩි වෙනවා 200කින්. ආයෙ මං කියනවා මේ ඩෙල්ටා y ඔබ දන්නවා ආයෝජනයේ 50කින් වැඩි වුණාම එමෙන් ගුණකයේ ගුණිතයකින් ජාතික ආදායම වැඩි වෙනවා. ස්වාධීන වියදම් විදිහට ආයෝජනයේ 50කින් වැඩි වෙලා. ඉතින් දැන් ඔබ දන්නවා මේ පරණ සිද්ධියකුත් අපි ළඟ තියෙනවා. කලින් ජාතික ආදායම තිබ්බේ 2800යි. ඒකට අලුතෙන් එකතු වුණා 200යි. ඒත් හරි. කලින් ජාතික ආදායම 2800යි. අලුතෙන් 200ක් එකතු වුණා. ඒ නිසා දැන් අලුත් ජාතික ආදායම එනවා 3000ක්. ඒ නිසා මේ ක්‍රමෙත් හරි. මෙතන මං කරේ ඇත්තටම ආයෝජනයේ වෙනස මගින් ජාතික ආදායම කොච්චර වෙනස් වුණාද කියලා බැලුවා. බලලා පරණ එකට ඒක එකතු වුණා.
ඒකත් හරි. කෙලින්ම ස්වාධීන වියදම් වල එකතුව ගුණකයෙන් වැඩි කරත් හරි. එහෙම නැත්නම් අලුතෙන්ම ආයේ මුලින් ඉඳලා 250 හදාගෙන ගියත් හරිද? මේක ටිකක් දිග ක්‍රමයක්. මේ දෙකම සරල ක්‍රම දෙකක්. ඔබට මේ ඕන ක්‍රමයක් හදාගන්න හැකියාවක් තියෙනවා. ප්‍රසන්ටේෂන් එකේ පෙන්ලා තියෙනවා. y1 සමානයි y ධන ඩෙල්ටා y. y කියන්නේ පරණ ජාතික ආදායම 2800යි. ඒකට ගුණකය වැඩි කරනවා ආයෝජනයේ වෙනස් වීම තුලින්. ඒතර 200ක් එනවා. ඒ අනුව බිලියන 3000යි. ඒක ලියාගත්තත් කමක් නැහැ. මේකෙන් තොරතුරු ගත්තත් කමක් නැහැ. ඕනම තැනක ගන්න පුළුවන්. හොඳයි. මා ඊළඟ කොටසට එනවා. අපි තාමත් පිටු අංක 68 යන්නේ ආයෝජනයේ රුපියල් බිලියන 200 මට්ටමේ තිබියදී ස්වාධීන පරිභෝජනය 480 දක්වා අඩු වෙලා. ඒ කියන්නේ ආයෝජනය රුපියල් බිලියන 200මයි. මෙයා කලින් ගානමයි. මෙයා 200යි. හැබැයි C ස්වාධීන පරිභෝජනය 480ට අඩු වෙලා. මෙයා 200මයි. මෙයාගේ වෙනසක් වෙලා තියෙනවා. 500ට තිබ්බ එක 480ට අඩු වෙලා. ඒක මතක තියාගන්න. ඉතින් ආයේ මුල ඉඳලා ඕනනම් ගාන හදන්න පුළුවන් අපිට. ආයේ මුල සිට ගාන හදන්න පුළුවන්. මේ බලන්න. මේ ක්‍රමයට අපි හදාගෙන આવොත් ආයේ මුල ඉඳලා යන්න. ඔබට පහසුම අඳුරගත්ත ක්‍රමය මේකනේ මුලින්ම. ඒතර y සමානයි දැන් c 500 දැන් ස්වාධීන වියදමයි වෙනස් වෙන්නේ කියනවා. ස්වාධීන පරිභෝජනය කියන්නේ a. ඒ නිසා c කියන්නේ 480 ධන 0.75y ධන i කියන්නේ දැන් 200යි පරණ ගානමයි ආයේ. ඒ කියනවා. පරිභෝජනය තමයි අඩු වෙලා තියෙන්නේ. එතකොට y සමානයි 480යි 200යි කියන්නේ 680යි 680ට ධන 0.75y එකෙන් 0.75y අඩු වුණාම මෙතන එනවා 0.25y සමානයි 680යි. එතකොට ආයත් සැරයක් y හොයද්දි දෙපැත්තම 0.25න් බෙදනවා. 680.25න් බෙදනවා කියන්නේ මොකද්ද? නිතරම 0.25 කියන්නේ 125 4න් එක 4න් එකෙන් බෙදනවා කියන්නේ එකෙන් 4න් වැඩි කරනවා. ඒක 680 4න් වැඩි කරන්න තියෙන්නේ. උත්තරේ y සමානයි රුපියල් බිලියන 4 වරක් 8 32යි 4 වරක් 6 24යි 3යි 27යි. රුපියල් බිලියන 2720යි. අපි යම් පහසුම ක්‍රමයට ස්වාධීන වියදම් වල එකතුව මේ 480යි 200යි 680යි මේ ඒකම තමයි ආවේ. ඔබට පේනවාද 680 වැඩි කිරීම 4 ගුණකය 4යි. එහෙනම් 2720 පියවර දෙකෙන් ආවා අපට රුපියල් බිලියන. ඔබට හදිස්සියේ බහුවර්ණ ඒවැදී ඕන එක්ක ඔය ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි තව ක්‍රමයක් ඔබත් එක්ක කතා කරානේ. මේ හැම පැත්තකින්ම දැනගන්න. ඒතර ඔබ ඊටාම දක්ෂ කෙනෙක් බවට පත් වෙනවා. කොහෙන් හරි හදන්න පුළුවන් ඔබට. මේ බලන්නකෝ. දැන් කොහෙද වෙනස් වුනේ? ස්වාධීන වියදම වෙනස් වුනේ මොකද්ද? දැන් ස්වාධීන වියදමක වෙනස් වීම වගේ කීප ගුණයකින් ගුණකේ ගුණිතයකින් ජාතික ආදායම වෙනස් වෙනවනේ. එහෙනම් ස්වාධීන වියදම් වල කොහෙද වෙනස වුනේ? 200 එහෙම්ම තිබ්බා. මෙතන 500 ඉඳලා 480ට 20ක් අඩු වුණා. ඔකට පැහැදිලිද මං කියන එක? මෙතන කලින් තිබ්බේ 500යි. මෙතන කලින් තිබ්බේ 500යි. දැන් 480 වෙලා 20ක් අඩු වෙලා. ඒකට ස්වාධීන වියදම 20ක් අඩු වුණාම එමෙන් 4 ගුණයකින් ජාතික ආදායම අඩු වෙන්න ඕනේ. එහෙනම් ජාතික ආදායම 80කින් අඩු වෙන්න ඕනේ.
ජාතික ආදායම 80න් අඩු වෙන්න ඕනේ. අපි මුල්ම තිබ්බ ජාතික ආදායම කතා කරොත් ඔබට මතකද? මුලින් 2800යි තිබ්බේ ජාතික ආදායමට මතක ඇති y. ඒකෙන් දැන් ජාතික ආදායම මේ 20 අඩු වෙනකොට 80ක් අඩු වුණා. ඉතින් ඔබ දැක්කා කලින් තිබ්බේ 2800යි දැන් ජාතික ආදායම අඩු වුණා 80කින්. ඒ අනුව අලුත් ජාතික ආදායම ඒ කියන්නේ ඩෙල්ටා y1 කියලා අපි ගමු අලුත් එක y1 2720යි. ඔබට මේකම තමයි මම ගත්තේ මේක සරලව ගත්ත එක. මේකේ මං කිව්වේ ස්වාධීන වියදම් වල අඩු වුණා 20ක් මේ 500 තිබ්බ එක 480යි. 20ක් අඩු වුණාම ගුණකයේ ගුණිතයකින් ජාතික ආදායම අඩු වෙනවා 80යි. ඉතින් මේ වෙනකොට අපි හදපු ජාතික ආදායම මුල් මේක තිබ්බේ 2800යි. ඒකෙන් 80ක් අඩු වුණාම 2720යි. මේ ක්‍රමය ඔබට අපහසු නම් මේක ගන්නත් පුළුවන්. මේක ටික කලක් යනකොට මේ සරල ක්‍රමය ඔබටම ඇඟට දැනෙනවා. මොකෙන්ද හදන්න ඕනේ කියන එක. ඕනනම් මේ අන්තිමට මම කතා කරපු ක්‍රමය මම සටහනේ ඔබට පෙන්නනවා. 20ක් අඩු වෙනවා ඒවල ඒ අනුව 4 ගුණයක් අඩු වෙනවා 80ක් 2800න් 80ක් ගියාම 2720යි. රුපියල් මිලියන 2720යි. ඒකම අපි වෙන ආකාරයකින් බෝඩ් එකේ හදලා තියෙනවා. ඔබට ස්ක්‍රීන් එකෙත් මම එක පෙන්නනවා. විකල්ප ක්‍රමයේ යටතේ දාලා තියෙනවා. අපි 480 අරගෙන හදලා තියෙනවා. ඒත් ඒකමයි මම අර මුලින්ම බෝඩ් එකේ හදපු ක්‍රමය ඒක. y සමානයි c ධන i c කියන්නේ 480.75යි y ධන 200. අර ගුණකය හදන එකේ තියෙන ප්‍රයෝජනේ නිතරම පාවිච්චි කරන්න. ඒතර ඔයගලන්ට ඒක ප්‍රයෝජනවත් වේවි ඊළඟ කොටසක් සඳහා. මම හිතනවා අපි ඊළඟ කොටසට යන්න පුළුවන්. ඔබ දැන් මේව ඔබට සරල ගණන්. අපි එනවා මේ ප්‍රශ්නේ අවසාන කොටසට පස්වෙනි කොටසට. දැන් ප්‍රශ්නේ බලන්න පොඩ්ඩක්. ප්‍රශ්නේ පේනවා ඇති. මුල් තොරතුරු යටතේ සමතුලිත ජාතික ආදායම රුපියල් බිලියන 3200ක් දක්වා වැඩි කිරීමට ආයෝජනය කොපමණ වැඩි කළ යුතුද? දැන් ඔබ ළඟ හොඳටම මේ තොරතුරු ගැන අවබෝධයක් තිබ්බා නම් ගුණකය ගැන අවබෝධයක් තිබ්බා නම් හොඳ පිළිතුරක් ඔබට ලබා දීමේ හැකියාවක් තියෙනවා. දැන් ඔබට මතකද මුල් තොරතුරු අනුව මොනවද මුල් තොරතුරු? මෙතන ඔබට මතක ඇති මුලින්ම තිබ්බේ 500. මෙතන ඔබට මතක ඇති මුලින්ම තිබ්බේ 200. ඒ අනුව මේ තොරතුරු ඔහොම තියෙනවා. හැබැයි ඔය තොරතුරු යටතේ සමතුලිත ජාතික ආදායම බිලියන 3200 දක්වා වැඩි කරන්න ආයෝජනය කොච්චරක් වැඩි කර යුතුද? ඉතින් ඕනනම් පරණ විදිහටම ගණනය කිරීම කරන්න පුළුවන්. මේ බලන්නකෝ y සමානයි e. y සමානයි මාත් එක්ක හදයන් c ධන i. සරල ආර්ථිකයක් නේ. දැන් අපට උත්තරයක් දෙනවා මුල් තොරතුරු යටතේ සමතුලිත ජාතික ආදායම බිලියන 3200 දක්වා වැඩි කිරීමට. එහෙනම් y දීලා තියෙනවා. y 3200ක් දක්වා වැඩි කරගන්න ඕනේ කියලා කියනවා. c අපි දන්නවා. c කියන්නේ 500 ධන 0.75යි y. අපෙන් අහන්නේ i කොච්චරක් වෙනස් වෙන්න ඕනේද? ඔබට පැහැදිලි මං කියන එක. දැන් y දීලා තියෙනවා.
සීත් අපි ළඟ තියෙනවා. හැබැයි මේ ඉලක්කමෙන්ද i කොච්චර වෙනස් වෙන්න ඕනේද? හොයාගත්තේ නැති අකුරු දෙකක් තියෙන ඉඳ අපි y බලාගේ දන්නවනේ. ඒක දාගමු. 3200 සමානයි 500 ධන 0.75යි y කියලා කියන්නේ දැන් 3200මයි. i කොච්චර වෙනස් වෙන්න ඕනේද කියලා අහන්නේ. මාත් එක හදාගෙන යන් ඔබ. තුන්දාස් 200 පිළිතුර එන්න දැන් c වලගේ y අපි දැන් දන්නවනේ. y වලට මම 3200 දැම්මා. එතකොට i කොච්චර වෙනස් වෙන්න ඕනේද? දැන් බලමු. 0.75 3200න් වැඩි වෙනවා කියලා කියන්නේ 32.75න් වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ බිංදු දෙක අයින් වෙන්න ඕනේ 0.75ක් තියෙන හින්දා. ඒ අනුව මෙතන උත්තරේ එනවා 3200.75න් වැඩි වෙනවා කියන්නේ 32.75න් වැඩි වෙනවා. ඒතර 32.75න් වැඩි වුණාම 2800ක් 2400ක්. ඒතර මෙතන උත්තරේ එනවා 2400ක්. 0.75 3200 වැඩි කරනවා කියන්නේ 75 32 වැඩි වෙනවා. මේ 500 එහෙම්ම තියෙනවා. ධන ඩෙල්ටා i. එතකොට 3200යි. ඒ අනුව 500යි 2400යි කියන්නේ 2900යි. 2900 වම් පැත්තට අපි ගමු. ඩෙල්ටා i මෙහෙම්ම තියෙද්දී 2900ක් වම් පැත්තට ගද්දී 3200න් 2900ක් කියන්නේ කීයද? 300යි. මම හිතනවා මෙතන මේ i කියලා අපි ගත්තොත් ඔබට තවත් තේරෙයි මේක i නේ අපි සාමාන්‍යයෙන් ගන්න සීදාන i නේ. ඒතර i හොයාගත්තමම කීයක්ද කියන එක. i වල අගය අපි i නේ තියෙන සීදාන i නේ i. ඒ අනුව දැන් මෙතන i වල අගය කීයද අපට එන්නේ 3200න් 2900ක් කියන්නේ 300යි. එහෙනම් ඔබට කෙලින්ම අහනවා මේ වගේ දැන් කලින් 200 නේ තිබ්බේ. ඒ නිසා දැන් මේ 3200ක් උත්තරේ එන්න ආයෝජනය කීයක් වැඩි කර යුතුද කියලා. ඉතින් මේක නෙමේ උත්තරේ. i 300යි. හැබැයි කොච්චරක් වැඩි කරන්න ඕනද? කලින් 200යි නේ තිබ්බේ. කලින් තිබ්බේ 200යි. මේ පෙර එක. ඒක අපි i1 කියලා ගමුකෝ. දැන් අපිට අලුත් එක අපි මේ අලුත් එක 300යි කියලා කලින් තිබ්බේ 200යි. ඒ අනුව ආයෝජනය වැඩි වෙන්න ඕනේ 100කින්. 100 තමයි උත්තරේ. සමහර දරුවෝ මෙතනින් හදලා මෙන්න උත්තරේ ගත්තා කියලා ඉන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ ආදායම 3200ක් වෙන්න අයවල අගේ. අහන්නේ ආයෙ බලන්නකෝ ප්‍රශ්නේ. ආයේ ප්‍රශ්නේ බැලුවහම පෙනේ අහන්නේ ආයෝජනයේ කොපමණ වැඩි කළ යුතුද කියලා. දැන් මේ තමයි 3200ක් වෙන්න තිබිය යුතු ආයෝජනය. කලිනුත් 200ක් තිබුණා. එහෙනම් 100කින් වැඩි විය යුතුයි. එන ආයෝජනයේ වෙනස 100යි. ආයෝජන වෙනස 100යි. හොඳයි. මොකද්ද තව ලේසි ක්‍රමයක් අපිට තියෙන්නේ? ලේසි ක්‍රමය මේක. මේ බලන්නකෝ. අපි පෙර තත්වයේ යටතේ කියලාම කියනවනේ අපිට. කලින් තිබ්බ තත්වය තමයි මේක. මේ කලින් තිබ්බ තත්වය. අපි බලමුකෝ ගුණකය පාවිච්චි කරලා මේක හදාගන්න. දැන් කීයද ඩෙල්ටා y? ඩෙල්ටා y කියන්නේ y වල වෙනස. එහෙනම් ඔබ දන්නවා 3200ක් දක්වා y වෙනස් වෙන්න ඕනේ කියලා එයයි කියනවා. කලින් තිබ්බේ 2800යි. ඒතර y වල වෙනස මේ ආවේ. k අපි කොහොමදත් දන්නවනේ k වලගේ වෙනස් වුන්නේ නැහැ. අපිට දැන් ස්වාධීන වියදමක් විදියට වෙනස් වෙන්න ඕනේ i. i ගැන මේ කතා කරන්නේ. ඒ නිසා මෙතන 3200න් 2800ක් කියන්නේ කීයද?
400යි. ඩෙල්ටා I වැඩි කිරීම 4. එහෙනම් ඔබට පැහැදිලිව ඇති ආදායමේ වෙනස තමා 3200ක් වෙන්න ඕනේ කියලා දැන් කියනවා. කලින් තිබ්බ 2800ක් ඒ අනුව 400ක් වෙනස් වෙන්න ඕනේ. එහෙනම් කීයද ඩෙල්ටා I? ඩෙල්ටා I හොයන්න දෙපැත්තම 4ෙන් බෙදන්න ඕනේ. මෙතනත් 4ෙන් බෙදුවාම මේ 4 අයින් වෙනවා, මේ පැත්තත් 4ෙන් බෙදන්න ඕනේ. 400 4ෙන් බෙදනවා කියලා කියන්නේ උත්තරේ 100යි. මේ උත්තරේම එනවා මේ උත්තරේම එනවා. උඩ පැහැදිලි ඇති මං කියන එක ආදායම වෙනස් වීම කියලා කියන්නේ ස්වාධීන වියදමක වෙනස් වීම මෙන් ගුණකයේ ගුණිතයකින් වෙනස් වෙනවා කියන එක. ඒ නිසා මේ ස්වාධීන වියදම මේකනේ ඒක තමයි අපෙන් අහන්නේ ආයෝජනයේ කොච්චරක් වැඩි වෙන්න ඕනේද? ඒක අපි දන්නේ නැහැ. හැබැයි මේක දන්නවා පෙර ආදායම 2800යි දැන් 3400කින් වැඩි වෙන්න ඕනේ. වැඩි වෙන ගාන. ගුණකය 4යි කියලා දන්නවා. එහෙනම් ඩෙල්ටා I වල වෙනස හොයන්න මේ මං හෙව්වේ I. මේ හෙව්වේ I වලගේ 300යි. කලින් I 200 හින්දා I 100කින් වැඩි විය යුතුයි. ඒ නිසා පිළිතුර වෙන්නේ I 100කින් වැඩි විය යුතුයි කියන එක. ඉතින් ඒක ඔය ක්‍රම ඕනෙම එකට ඔබට හදාගන්න පුළුවන්. මම ඒක පේන්නනවා ඔබට හදලා තියෙන ආකාරය. 3200ක් වෙන්න නම් y වෙනස් වෙන්නේ ඔය ආකාරයට. උත්තරේ 100යි. ඒ අනුව ඔබ යටින් ලියන්න ඕනේ ආයෝජනයේ රුපියල් මිලියන 100කින් වැඩි කළ යුතුයි. වැඩි විය යුතුයි. ආයෝජනය රුපියල් මිලියන 100කින් වැඩි විය යුතුයි. ආයෝජනය රුපියල් මිලියන 100කින් වැඩි විය යුතුයි. ඔබට විකල්ප ක්‍රමයක් විදිහට මේ බෝඩ් එකේ තියෙන මේ පැත්තත් හදාගන්න පුළුවන්. ආයේ මුලින් ඉඳලා අයිවලාගේ ඔබට හොයන්න පුළුවන්. කැමැති ක්‍රමයක් පාවිච්චි කරලා එතකොට පිළිතුරු ගන්න හැටි දැනගන්න පුළුවන්. ඒතර මේ ආවේ I 300යි I වල වෙනස කලින් 200ක් තිබ්බා. දැන් 300යි නම් 100ක් වැඩි වෙන්න ඕනේ. හොඳයි. ඊළඟට මම ඔබව සම්බන්ධ කරන්නේ විභාගයේදී ඔබෙන් අහලා තියෙන ප්‍රශ්න කීපයකට. ඔබ ඉස්සල්ලා එකේ ලියන්න ඕනේ ආයෝජනයේ රුපියල් බිලියන 100කින් වැඩි කළ යුතු ඇත කියලා. ආයෝජනයේ බිලියන 100කින් වැඩි කළ යුතු ඇත. හොඳයි. අපි බලමු ඔබට කොතෙක් දුරට විභාග ප්‍රශ්න පිළිබඳව විභාග ප්‍රශ්නයක් බහුවර්ණ දුන්නාම කොතෙක් ඒක විනාඩි 2කටත් අඩු විනාඩි 2කට වැඩි කාලයක් ඔබට හම්බ වෙනවා. නමුත් විනාඩි 2කට අඩු කාලයකින් ඔබට හදන්න පුළුවන් ක්‍රම මොනවද කියන එකයි බලන්න ඕනේ. බහුවර්ණ එක්ක වැදගත්ම එක ඒක. වේලාව පුළුවන් තරම් ඉතිරි කරගෙන කොහොමද හරි පිළිතුරට යන්නේ කියන එක. පළවෙනි ප්‍රශ්නෙට අපි එනවා. එක්තරා ආර්ථිකයක ස්වායත්ත වියදම් රුපියල් මිලියන 100කින් ඉහළ යන විට ස්වායත්ත වියදම් රුපියල් මිලියන 100කින් ඉහළ යද්දී මූර්ත දළදේශීය නිෂ්පාදිතයේ මිලියන 500කින් ඉහළ ගියොත් ආර්ථිකයේ ආන්තික පරිභෝජන නැමියා විය යුත්තේ. ඉතින් ප්‍රශ්නේ ඔබට පේනවා ඇති හොඳටම කියව ගන්න. විභාගයට ආවහම කියවලා ඒක ඕන වෙන තැනක ලියා ගන්න. ස්වායත්ත වියදම් රුපියල් මිලියන 100කින් ඉහළ යනවා. මේ ස්වායත්ත වියදම් කියන්නේ ස්වාධීන වියදම්. මේක ඉහළ යනවා මිලියන 100කින්. මේක I වෙන්න පුළුවන්, A වෙන්න පුළුවන් ඕන එකක්. මූර්ත දළදේශීය නිෂ්පාදිතයේ මිලියන 500කින් ඉහළ යනවා. මූර්ත දළදේශීය නිෂ්පාදිතය කියන්නේ අපි ජාතික ආදායම කියලා අපි ගමු. දේශීය නිමැවුම. ඒක වැඩි වෙනවා 500කින්. ඒත් රුපියල් මිලියන 100කින් ස්වාධීන වියදම් වැඩි වෙනවා, ආදායම වැඩි වෙනවා 500කින්. ඔබෙන් අහන්නේ
ආන්තික පරිභෝජන නැමියාව. මේ දෙක දැකපු ගමන් මොකද්ද පේන්නේ? ගුණකය හොයාගන්න පුළුවන්. නේද? ඔබ දන්නවා ගුණකය කියලා කියන්නේ යම් ස්වාධීන වියදමක වෙනස් වුනහම එමෙන් කී ගුණයක් ජාතික ආදායම වෙනස් වෙනවද කියන එක. ඒ අනුව අපිට දැන් මේ තොරතුරු දෙකක් තියෙනවා. ඩෙල්ටා y මිලියන 500යි ඩෙල්ටා a මිලියන 100යි. ඒ අනුව 500 100ෙන් බෙදුවහම ගුණකය එනවා 5ක්. මේකද උත්තරේ අහන්නේ නැහැ. උත්තරේ අහන්නේ ආන්තික පරිභෝජන නැමියාව. බලන්න බහුවර්ණ එකක් වුණාට අපිට ටිකක් දිගට හදන්න ඕනේ. ඔන්න දැන් මම ගුණකය හැදුවා. ඔබත් ඒක හදා ගන්නකෝ. ආන්තික පරිභෝජන නැමියාව ගුණකයට සම්බන්ධද? ඔව්. ඒ කියන්නේ k සමානයි 1 බෙදීම 1 ඍණ MPC. ඇත්තටම ආන්තික පරිභෝජන නැමියාව කියන්නේ MPC කියන්නේ B නේ. අපි කෙටියෙන් ඕනනම් දාගමු ඒක. මතකයිනේ. MPC කියන්නේ B. එතකොට අපි මේ ක්‍රමයට ගියත් හදන්න පුළුවන්. දැන් ඔබට තියෙනවා කේවලාගේ 5යි. 1 බෙදීම 1 ඍණ B. B කියන්නේ MPC. ඒ අනුව අපිට දැන් හොයාගන්න ඕනේ B MPC වලගේනේ අහන්නේ. කොහොමද කරන්නේ? මේ පැත්ත 1 ඍණ B වලින් වැඩි කරොත් මේකට මේක කැපිලා යනවා. මේක නැති වෙනවා. මේ පැත්තත් 1 ඍණ B වලින් වැඩි කරන්න ඕනේ. කොහොමද එන්නේ? මෙයාට කැපෙනවා. මේ පැත්තත් වැඩි කරන්න ඕනේ. දෙපැත්තම වැඩි කරන්න එපා. මේ වරහන ගැලෙව්වොත් 5 වරක් 1 5යි 5යි B සමානයි 1යි. එතකොට දැන් අපිට B තමයි හොයා ගන්න ඕනේ. එහෙනම් B වලගේ හොයන්නේ කොහොමද? දැන් අපි නිකන් සාමාන්‍ය විදියට ගත්තොත් මේ ඍණ 5යි B මේ පැත්තට ගත්තොත් ධන 5යි B. එක මෙහාට ගත්තොත් 5න් එකක් 4යි. ඒ අනුව B සමානයි හොයන්න අපිට දෙපැත්තම 5න් බෙදන්න ඕනේ. ඒක 4 5න් බෙදනවා කියලා කියන්නේ උත්තරේ 0.8යි. ඔන්න මං උත්තරේ හොයාගත්තා. හැබැයි ඔබට මීට වඩා ලේසි මේ වගේ පේලි ගාන අඩුයි. මම එකයි කිව්වේ මේ හැම වෙලාවකම මේ බහුවර්ණවල ඔබ පහසු ක්‍රම පාවිච්චි කරන්න කියලා. ඔබ දන්නවනේ ගුණකය හොයන තව ක්‍රමයක් 1 ඍණ B කියලා කියන්නේ k සමානයි 1 ඍණ MPS. එකෙන් ආන්තික පරිභෝජන නැමියාව අඩු වුනහම ආන්තික ඉතුරු නැමියාව එන්නේ. ඉතින් හරි ලේසියිනේ එකක් තියෙනකොට මේ දෙකක් තියෙනවට වඩා එකක් තියෙන එක ලේසි මේ. 5 1 බෙදීම MPS. MPS නේ හොයාගන්න ඕනේ අපිට. MPS හොයාගත්තොත් MPC හොයාගන්න එක ලේසි. මේකෙදි MPS කොහොමද ඔබ හොයන්නේ? මේ පැත්තත් MPS වලින් වැඩි කරනවා මේ පැත්තත් වැඩි කරනවා. දෙපැත්තම වැඩි කරනවා. මේ MPS අයින් කරන්න ඕන නම් මේ පැත්තත් වැඩි කරනවා මේ පැත්තත් වැඩි කරනවා. මේ පැත්ත වැඩි කරාම අයින් වෙනවා. මේ පැත්ත 5 MPS මේ පැත්ත 1 විතරයි ඉතුරු වෙන්නේ. මේ පැත්තේ අයින් වෙලානේ. ඒ හින්දා MPS සමානයි දෙපැත්තම 5න් බෙදනවා 1 5න් බෙදනවා කියන්නේ 0.2යි. ඕකද උත්තරේ? නෑ. MPS 0.2යි. අහන්නේ MPC. මතකයි නම් MPC හා MPS දෙකේ එකතු 1යි. එන MPC එන්නේ 1 ඍණ MPS. අර ගණනය කිරීම ටිකක් අමාරු කෙනෙක්ට මේ ක්‍රමය ලේසියි. ඒ අනුව එකෙන් 0.2 ගියාම උත්තරේ එනවා MPC 0.8ක්. මේ කොයි එක ගත්තත් කමක් නැහැ. මේ ඕනම මේක මම කරේ කෙලින්ම B MPC දාලා හැදුවා. MPC කියන්නේ Bමයි ආ. එහෙම තර එක ඉලක්කමක් තියදී සමහරවිට පහසුයිනේ. ඒ හින්දා මම මේ ක්‍රමයට හැබැයි ඒකේ ආවේ MPS වලගේ ආවේ. MPC හොයන්න ඕන නම් එකෙන් MPS අඩු කරනවා. එතකොට පිළිතුර වෙන්නේ 0.8. ඔබේ 4 වෙනි පිළිතුර. 4 වෙනි පිළිතුර. බලන්න ඒක මේ අපිට පෙවුනට බහුවර්ණ පොඩි ප්‍රශ්නයක් වුණාට ගුණකය හරහා MPC තමයි අපි ගණනය කිරීම කරේ. හොඳයි අපි එනවා දෙවන ප්‍රශ්නයට. ප්‍රශ්නේ ඔබට පේනවා ඇති.
ආයෝජන ගුණකයේ වටිනාකම වැඩිවන්නේ පහත් සඳහන් කවර කරුණක වැඩිවීමක් නිසාද? දැන් මම ඔබට මතකද පහුගිය එකේදී කතා කරා ස්වාධීන වියදම් ගුණකය කිව්වහම මොන ස්වාධීන වියදම වුණත් ගුණකයේ සූත්‍ර එකයි. දැන් කේ මේ ස්වාධීන පරිභෝජනයේ ඒත් ගුණකයේ එක බෙදීම එක ඍණ බීමයි. කේ අයි මේ ආයෝජන එකත් ස්වාධීන වියදමක්. ඒත් ගුණකයේ එක බෙදීම එක ඍණ බී. මේකට ආයෝජන ගුණකය කියනවා ස්වාධීන වියදම් ගුණකය කියන ඕන එක. KG කිව්වම වැරදිලා තේරුම් ගන්න එපා. එක බෙදීම ඒත් එක ඍණ බීමයි. K අපි හිතමු NX සුද්ධ අපනයන ඒත් එහෙමයි. ඕන එකදී ස්වාධීන වියදම් වල වෙනස් වීම තමයි මේ කතා කිරීමක් කරන්නේ. දැන් අහනවා ආයෝජන ගුණකයේ වටිනාකම වැඩිවන්නේ පාසඳන් කවර කරුණක් වැඩිවීමක් නිසාද? එතකොට ආයෝජන ගුණකයේ වටිනාකම වැඩිවන්නේ. ඒ කියන්නේ මේ ගුණකය අගය වැඩි වෙන්නේ කොහොමද කියලා අහනවා. මෙතන තියෙන ඉලක්කම වැඩි වෙන්නේ කොහොමද? ඔබට මතක ඇති මම අවසාන කොටසේදී ඔබත් එක්ක සාකච්ඡා කරා පහුගිය එකේදී මේ වගේ සිද්ධියක්. ගුණකය අපට පුළුවන් ක්‍රම දෙකකට දෙකම එකයි එක බෙදීම MPC හෝ B මේක B කියන එකත් මතක තියන්න හැම වෙලාවෙම දෙකම එකයි. එහෙම නැත්නම් එක බෙදීම MPS. ඒතර මේකෙදි මම වෙන වෙනම ඔප්පු කරා එක බෙදීම එක ඍණ 0.9 නම් මෙතන උත්තරේ 1.9ක් ගියාම 0.1යි. මේ වෙලාවේ ගුණකය මේ 10න් එකනේ උත්තරේ 10යි. එක බෙදීම එක ඍණ 0.8 වුණොත් මෙතන 1.8ක් ගියාම 0.2යි ගුණකය ඔබට පේනවා 5යි. ඊළඟට එක බෙදීම එක ඍණ 0.75 වුණොත් මෙතන එක බෙදීම 0.75ක් අඩුවම 0.25යි. ඒ අනුව ගුණකය 4යි. ඔය වගේ ඔබට පේනවා ඇති MPC අඩු වෙන්න ගුණකයත් අඩු වෙනවා. ඒ දෙන්නේ අනුලෝම සම්බන්ධයක් තියෙනවා. මෙයයි අතර අනුලෝම සම්බන්ධයක් තියෙනවා. හැබැයි මෙයයි අතර ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙනවා. මෙයා මේ බලන්නකෝ මෙයා වැඩි වෙන්න ගුණකය අඩු වෙනවා. ඒතර මේ දෙන්න අතර තියෙන්නේ ඍණ සම්බන්ධයක් ප්‍රතිලෝම. MPC මෙයයි අතර තියෙන අනුලෝම. මම මේක ගත්තේ ඊළඟ ප්‍රශ්නයකටත් ඔබට මේක වැදගත් වීමක් වෙයි. ඔබෙන් අහන්නේ ආයෝජන ගුණකයේ වටිනාකම වැඩිවන්නේ කවර කරුණක් වැඩි වෙනකොටද? උත්තරේ අංක 4. ඊළඟ තුන්වෙනි ප්‍රශ්නෙට මම එනවා. කිසියම් ආර්ථික ක්‍රමයක ඉතුරුම් රටාවේ හටගත් වෙනසක් හේතු කොටගෙන සමාහාර පරිභෝජන සිතය C1 C2 දක්වා වෙනස් වී ඇති බව පහත් දැක්වෙන රූපසරණේ පෙන්눔 කරයි. ඉතුරුම් වැඩි වෙනකොට පරිභෝජනය අඩු වෙනවා. ඉතුරුම් අඩු වෙද්දී පරිභෝජනය වැඩි වෙනවා. ඒ අනුව ඔබට ප්‍රස්තාරයක් දීලා තියෙනවා. මේකෙන් පේන්නේ මෙතන අන්තක්ඛණ්ඩය වෙනස් වෙලා නැහැ. හැබැයි බෑවුම වැඩි වෙලා. ඒ කියන්නේ මෙතන සමහර විට මේ සාමාන්‍යයෙන් ඔබට හිතන්නකෝ පාරක් කියලා. මේ පාරේ බෑවුමට වඩා මේ පාරේ බෑවුම වැඩි. සාමාන්‍යයෙන් දන්නවනේ. සමහරු කියන්නේ ওই පාරේ යන්න එපා. මේක බෑවුම වැඩි ටිකක් වැටේ මේ යට එකෙන් යන්න. ඒ නිසා නිතරම මේ යට එකට වඩා උඩ එකේ බෑවුම වැඩි. කියන්නේ මේකේ 0.8 නම් බෑවුම කියන්නේ ඔබ දන්නවනේ. බෑවුම කියන්නේ ඩෙල්ටා C බෙදීම ඩෙල්ටා YD. සිරස් දුරෙන් බෙදුවහමනේ බෑවුම එන්නේ. මේ කියන්නේ මොකද්ද? ඩෙල්ටා C බෙදීම ඩෙල්ටා YD කියන්නේ මොකද්ද? බෑවුම MPC. එතකොට මේ වක්‍රයේ උඩට යනවා කියන්නේ බෑවුම වැඩි MPC වැඩි. මේකේ 0.8යි මේකේ 0.9යි. මොකද වෙලා කියලා තියෙන්නේ? 0.8 0.9 වුණාම අනුලෝම සම්බන්ධයක් තියෙන ගුණකයත් එක්ක 5-10 වෙලා. එහෙනම් මේ පරිභෝජන වක්‍රයේ බෑවුම වැඩි වෙනකොට ආන්තික පරිභෝජන නැමියාව වැඩි වෙනවා. බෑවුම කියන්නේ ආන්තික පරිභෝජන නැමියාව වැඩි වෙනවා කියන්නේ ගුණකයත් වැඩිවීමක් වෙනවා. ඒතර උත්තර දෙකක් මේකේ හරි උත්තර තෝරන්න ඕනේ ඔබ.
ගුණකය හා ආන්තික පරිභෝජන නැමියාවට මොකද වෙන්නේ? ගුණකයත් වැඩි වෙනවා, ආන්තික පරිභෝජන නැමියාවත් වැඩි වෙනවා. උත්තරේ තුන්වෙනි පිළිතුර. ඊළඟ අපි එනවා හතරවෙනි ප්‍රශ්නය. ඒක 2020 ප්‍රශ්නයක්. ඒකත් හොඳ ප්‍රශ්නයක්. ඒකේ මොකද්ද කියවෙන්නේ? වර්ෂයේ 1-2 ජාතික ආදායම 600 800. ඉතුරුම් 180යි 230යි. ඒ අනුව ඔබෙන් ප්‍රශ්නයක් අහනවා තුන්වෙනි වර්ෂයේ ආයෝජනයේ රුපියල් බිලියන 50කින් වැඩි වුණොත් සමතුලිත ජාතික ආදායම් මට්ටම කොච්චරද? ඒ කියන්නේ තුන්වෙනි අවුරුද්දක් ගැන කතා කරනවා. මේ අවුරුද්ද වෙනකොට ආයෝජනය බිලියන 50කින් වැඩි වුණොත්, ඒ කියන්නේ ආයෝජනය බිලියන 50කින් වැඩි වුණොත් ජාතික ආදායම කොච්චරකින් වැඩි වෙනවද? ඉතින් මේ දෙන්නගේ සම්බන්ධය ගැන මතකද? ස්වාධීන වියදම වෙනස් වෙනකොට ආදායම කොච්චර වෙනස් වෙනවද කියලා තීන්දුව වෙන්නේ ගුණකයෙන්. ඉතින් ගුණකය හොයාගත්තොත් හරි ලේසි. ගුණකය හොයන්න තොරතුරු තියනවද කියලා බලන්න ඕනේ. එහෙමනම් අපි මෙතනින් අද පාඩම හමාර කරනවා. ඔබ සැමට සුබ දවසක්.